දරුවනේ අපි දැන් සාකච්ඡා කරමින් යන්නේ උසස් පෙළ ගිණුම් කරන විෂය ධාරාවේ 14 වන පාඩම එකකේ 7 වන එක් පරිච්ඡේදය. ඒ තමයි පොදු කාර්ය පිරිවැය. අපි පසුගිය එකක තුලින් පොදු කාර්ය පිරිවැය හඳුනා ගැනීම, වර්ගීකරණය කිරීම සහ පොදු කාර්ය පිරිවැය බෙදහැරීමේ ක්‍රියාවලිය සාකච්ඡා කිරීම කළා. අභ්‍යාස විසඳීමත් ආරම්භ කළා. අපි දැන් අදතුරටත් මෙම ඒකකයේ තුලින් තවදුරටත් අපි පොදු කාර්ය පිරිවැය බෙදහැරීමේ ක්‍රියාවලියට සම්බන්ධ අභ්‍යාස සාකච්ඡා කරමු. ගණ ප්‍රශ්නාංක 27 අභ්‍යාසංක 27 සීමිත කැලණි සමාගම නිෂ්පාදනාංශ දෙකකින් හා සේවාංශයකින් සමන්විතයි. කැලණි සමාගම නිෂ්පාදනාංශ දෙකක් තිබෙනවලු. ඒ වගේම සේවාංශයක් තිබෙනවලු. ඔක්කොම පිරිවැය මධ්‍යස්ථාන තුනයි. ඉදිරි මාසයේ අයවැයගත පොදු කාර්ය පිරිවැය තොරතුරු පහත දැක්වෙනවා. ගොඩනැගිලි කුලිය, යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ බලය, යන්ත්‍රශය, සේවක සුපරීක්ෂණය, සේවක සුබසාධක වියදම්. අමතර තොරතුරු දෙපාර්තමේන්තු නිෂ්පාදනාංශ 1 නිෂ්පාදනාංශ 2 සේවා. බිම් ප්‍රමාණය වර්ග මීටර, යන්ත්‍ර දහවන පැය, සේවක සංඛ්‍යාව, මාසික අයවැයගත නිෂ්පාදන ඒකක ප්‍රමාණය. සේවා දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තු 1 සහ 2 අතර පිළිවෙලින් 70ක් හා 30ක් අනුපාතයට නැවත විභජනය කළ යුතුය. මේ තොරතුරු දීලා ඔබෙන් අහනවා කෙටි ප්‍රශ්නයක් මේක. 1 පොදු කාර්ය පිරිවැය එක් එක් දෙපාර්තමේන්තු අතර විභජනය කිරීම. ඒ කියන්නේ පළවෙනි පියවර. 2 සේවා දෙපාර්තමේන්තුවේ මුළු පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තු අතර නැවත විභජනය කිරීම. ද්විතීයික විභජන නැත්නම් ප්‍රතිවිභජනය. 3 එක් එක් දෙපාර්තමේන්තුවේ අයවැයගත නිෂ්පාදන ඒකක මත පොදු කාර්ය පිරිවැය අන්තර්ගාන අනුපාතය ගණනය කිරීම. මේක දීර්ඝ ගණනක් නෙමෙයි. ප්‍රාථමික විභජනයයි ද්විතීයික විභජනයයි අන්තර්ග අනුපාතය සෙවීම දක්වා වූ ගණනක් නේද? හොඳයි. අපි ඉස්සරහම පළවෙනි කොටසට යමු. පොදු කාර්ය පිරිවැය විභජනය කිරීම. අපි දන්නවා පොදු කාර්ය පිරිවැය විභජනය කිරීම සඳහා අපි හදනවා පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රයක්. ඒක විභජන පත්‍රය කියලා කියන්නත් පුළුවන්. අපිට අවශ්‍ය නම් පළවෙනි සහ දෙවෙනි කොටස් දෙකටම පිළිතුරු දෙකම එම පත්‍රය තුළ කරන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි කොටසට වෙනමයි දෙවෙනි කොටසට වෙනමයි ලේඛන දෙකක් හදන්නත් පුළුවන්. මේ අභ්‍යාසයේ ඒ විදිහට තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් එකේම කළා කියලා කිසි වරදක් නැහැ. මුලින්ම අංක 1 මේ ආකාරයට පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රයක් රුල් කරගන්න අපිට පුළුවන්. මේකෙදී මම කරන්න බලාපොරොත්තු වෙන්නේ අංක 1ට සහ 2ට පත්‍රිකා දෙකක් හදන්න. එක පත්‍රේ වුණත් අපිට පිළිතුරු සපයන්න පුළුවන්. ප්‍රාථමික විභජනයයි ප්‍රතිවිභජනයයි එක පත්‍රේ කරන්න පුළුවන්. මේ ගණනේ අහලා තියෙන නිසා මම පිළිතුරු දෙකකට හදනවා. එක පත්‍රේ හදන්න පුළුවන්. අපි නම් කරගන්නවා පොදු කාර්ය පිරිවැය විභජන පත්‍රය. අපි මේ ගණන රුපියල් 1000 වලින් කරමු. රුපියල් 1000 වලින් සංඛ්‍යා ඉදිරිපත් කරමු. රුපියල් 1000 කියලා ලියමු. පිරිවැය අයිතමය පදනම එකතු. අපි කලින් ප්‍රශ්න කීපයක් හැදුවා. ඔබ දන්නවා ආකෘතිය වෙන විදිය. නිෂ්පාදනාංශ 2 අංක 1 අංක 2 සේවාංශය. හොඳයි. අපි නම් එකිනෙක බලමු. දැන් මෙතන තියෙනවා මුලින්ම පොදු කාර්ය පිරිවැය තොරතුරු මෙහෙම ගොඩනැගිලි කුලිය ඉලක්කම 4 ලක්ෂය කියන්නේ අපි 1000 වලින් ගත්තාම 400යි. දැන් ගොඩනැගිලි කුලිය විභජනය කිරීම සඳහා තිබෙන පදනම් මොනවාද? මෙතන පදනම් 4ක් තියෙනවා. බිම් ප්‍රමාණය, යන්ත්‍ර දහවන පැය, සේවක සංඛ්‍යාව, නිෂ්පාදන ඒකක. ගොඩනැගිලි කුලිය විභජනය කිරීම සඳහා සුදුසු පදනම මොකද්ද? බිම් ප්‍රමාණය. බිම් ප්‍රමාණය අනුපාතය මොකද්ද? 70ට 25ට 5. නේද? 70 25 5යි. තව සුළු කළාම 5 වරක් 1යි, 5 වරක් 5යි, 5 වරක් 14යි. ඒ කියන්නේ 14ට 5ට 1. 14යි 5යි 19යි 1යි 20යි නේද? ඒතර පදනම අපි ලියමු බිම් ප්‍රමාණය අනුපාතය ගත්තාම 14ට 5ට 1. 14යි 5යි 19යි 20යි. ඒ කියන්නේ 420න් බෙදන්න ඕනේ. 420න් බෙදුවාම 20යි. ඒතර 20 14ක් නිෂ්පාදනාංශ 1ට, 20 5ක් නිෂ්පාදනාංශ 2ට, 20 1ක් සේවාංශයට නේද? 20 14ක් කීයද? 280යි. 20 5ක් කීයද? 100යි. අංක දෙකට 20 1ක් 20යි සේවාංශයට. ඒතර එකතුව 280 100 380 400 හරි. ඒතර ගොඩනැගිලි කුලිය අපි විභජනය කළා සාධාරණ පදනමක් අනුව. දෙවෙනි එක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා බලය. යන්ත්‍ර බලය කියලා කෙටියෙන් ලියමුකෝ. යන්ත්‍ර බලය වටිනාකම රුපියල් ලක්ෂ 2යි 1000 වලින් ගත්තාම 200යි. අපි යන්ත්‍ර බලය
යන්ත්‍ර පාවිච්චි කරන නිෂ්පාදන අංශ එමුනම් මොකද්ද බෙදන්න පුළුවන් පදනම? යන්ත්‍ර ධාවන පැය නේද? අපි ලියන පදනම යන්ත්‍ර පැය මොකක්ද අනුපාතය? යන්ත්‍ර පැය තියෙනවා ඒ අංශ එක 50යි අංශ දෙකත් 50යි. කියන්නේ එකට එක නේද? එකට එක නේද? 200 අංක නිෂ්පාදන අංශ එකට හා දෙක අතර බෙදුවම සමානව 100යි නේද? ඊළඟ වියදම යන්ත්‍රශය. යන්ත්‍රශය ඉලක්කම තියෙනවා 300ක් 3,03,000 කියන්නේ 300යි. යන්ත්‍රශය සාමාන්‍යයෙන් නම් විභජනය කිරීම සඳහා සුදුසුම පදනම තමයි යන්ත්‍ර වටිනාකම. දැන් මේ ගාන යන්ත්‍ර වටිනාකම එක් එක් අංශයේ භාවිත කරන යන්ත්‍රවල වටිනාකම දීලා තියෙනවද? නැහැ. මෙතන පදනම් තියෙන 4යි. බිම් ප්‍රමාණය, යන්ත්‍ර ධාවන පැය, සේවක සංඛ්‍යාව, අයවැයගත නිෂ්පාදන ඒකක. ඉතින් අපිට දී ඇති පදනම් වලින් තමයි වඩා යෝග්‍ය පදනම ගන්න ඕනේ. ඉතින් යන්ත්‍රශය බෙදීම සඳහා මෙතන බිම් ප්‍රමාණය කොහොමත්ම ගන්න බෑ. සේවක සංඛ්‍යාව ගන්නත් බෑ. නිෂ්පාදන ඒකක සංඛ්‍යාව ගන්නත් බෑ. එහෙමනම් මේ ගානෙත් යන්ත්‍රශය බෙදීම සඳහා අපිට ගන්න වෙන්නේ මොන පදනමද? යන්ත්‍ර ධාවන පැය. වෙන පදනමක් නැති නිසා නේද? සම කියලා තියෙනවා නේද? දී තිබෙන තොරතුරු වලින් වඩා සුදුසු පදනම තෝරා ගන්න ඕනේ. නමුත් යන්ත්‍රශය වගේ දෙයක් ශය බෙදාහැරීම සඳහා වඩාත්ම යෝග්‍ය පදනම වන්නේ යන්ත්‍ර වටිනාකම් නේ යන්ත්‍ර ධාරණාගේ. 300 බෙදුවම සමානව එමන 150යි අංශ 1 හා අංශ 2 අතර නේද? ඊළඟ දෙන සේවක සුපරීක්ෂණය. ඊළඟ පරිවර්තනය සේවක සුපරීක්ෂණය. ඉලක්කම තියෙනවා 600ක්. සේවක සුපරීක්ෂණය බෙදීම සඳහා වඩා සුදුසු පදනම මොකද්ද? සේවක සංඛ්‍යාව. මේ පදනම නම් සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව අනුපාත එක තමයි 10ට 8ට 2. 10ට 8ට 2 කියන්නේ දෙවරක් 1යි දෙවරක් 4යි දෙවරක් 5යි. 5ට 4ට 1 නේ. දෙවරක් 1යි දෙවරක් 4යි දෙවරක් 5යි. 5යි 4යි 1යි කියන්නේ අනුපාත එකතුව 10යි. 600න් 10න් 5ක් 10න් 4ක් 10න් එකක්. 600 10න් බෙදුවම 60යි. 60ව 5ක් 300යි. 60ව 4ක් 240යි. 60ව 1ක් 60යි. 300යි 240යි 60යි. එකතුව 600 හරි නේද? ඊළඟ අයිතමේ තමයි සේවක සුබ සාධන වියදම්. සේවක සුබ සාධනයේ තියෙනවා එතන 200ක් තිබෙනවා. සේවක සුබ සාධනය බෙදන්න පුළුවන් සුදුසු පදනම මොකද්ද? සේවක සංඛ්‍යාවනේ. සේවක සංඛ්‍යාව අනුපාතය 5ට 4ට 1. ඒ කියන්නේ 10යි. 10න් 5යි 10න් 4යි 10න් 1යි. 200 10න් බෙදුවාම 20යි. 25ක් 100යි. 10 20 වරක් 4 80යි. 20 වරක් 1 20යි. ඔච්චරයි ඔය අභ්‍යාසයේ දී තිබෙන ආකාරයට පොදුකාර වියදම් තිබෙන්නේ. එහෙනම් අපි පොදුකාර වියදම් වල සමස්ත එකතුව ගමු. අපි ප්‍රතිවිභජනය වෙනම පත්‍රයක කරන නිසා මෙතනින් අපි මේක අවසන් කරමු. මුළු එකතුව බලන්න 0යි 0යි 4 2 6යි 6 3 9යි 9 15 2 17යි 1700යි. නිෂ්පාදන අංශ 1 0යි 8යි 5යි 13යි එකක් ඉතුරුයි 3යි 5යි 8යි 9යි 930යි. නිෂ්පාදන අංශ 2 0යි 5යි 9යි 8යි 17යි එකක් ඉතුරුයි 2යි 3යි 4යි 2 6යි 670යි. සේවාංශය 20යි 80යි 100යි නේද? මේ එකතු බලන්න මේ 1700 සමානද කියලා. 970යි 670යි කියන්නේ 1600යි 1700 හරි නේද? ඔන්න පිළිතුරු අංක 1 සඳහා උත්තරය මේ පිළිතුරු අංක 1 නේද? පොදුකාර පිරිවැය විභාජන පත්‍රය. දැන් උතර මෙතන සේවාංශ වලටත් පොදුකාර පිරිවැය බෙදලා තිබෙනවා. දෙවෙනි කොටස අපෙන් අහන්නේ පොදුකාර පිරිවැය ප්‍රතිවිභජන පත්‍රය නේද?
ඒකත් මම වෙනම රෝල් කළා නම් අරකම දික් කරලා ගන්නත් පුළුවන්. එහෙනම් ප්‍රතිකාර පිරිවැය ප්‍රතිවිභජන පත්‍රයක් මේ ආකාරයෙන් රූල් කරගන්නට ඕනේ. අර ලේඛනයේම තමයි පිරිවැය ආයතනයේ පදනම එකතු තීරුවක් එකතු වෙනස් වෙන්නේ නැති නිසා එකතු තීරුවක් නැතත් කමක් නැහැ. නිෂ්පාදනාංශ 1 2 ඒ වගේම සේවා. රුපියල් 1000 වලින් ගණන සෑදීම කරමු. පළවෙනි කොටස කළා වගේ 1000 වලින්. දැන් අපි ප්‍රතිවිභජනය කරන්නේ මොකද්ද? මේ වලට ප්‍රාථමික විභජනයට ලක් කර තිබෙන පොදු කාර්ය නේද? එහෙනම් පිරිවැය ආයතනයේ වශයෙන් අපි ලියනවා පොදු කාර්ය පිරිවැය කියලා. කීයක් තිබෙනවද බලන්න? අංශ 1 930 අංශ 2 670 අංශ 3 සේවා අංශ 100යි නේ. 930 670 100යි. 930යි 670යි 100යි. හරිද? හරි. දැන් අපි නම් ප්‍රතිවිභජනය කරමු. එතකොට මම ලියන්න පුළුවන් ප්‍රතිවිභජනය කියලා. සේවා නේද? සේවාංශය. ගානේ කියනවා සේවාංශයේ පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන සතර බෙදන්න ඕනේ අංක 1 සහ 2ට 70යි 130යි කියලා. 70යි 130යි නේද? පදනම තමයි 70ට 30 70යි 130යි. ඔහොම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් 7ට 3 කියලා ලියන්න පුළුවන්. හරිද? ඒතර 100 මෙතනින් ඉවත් වෙනවා. පදනම පොඩ්ඩක් පහළට ලියන්නට ඕනේ. 70 130 පහළට ලියන්න ඕනේ. සේවාකින් තමයි මෙතන 70 130. එහෙම නැත්නම් 7ට 3 අනුපාතයට නේද? සේවාංශයේ තියෙනවා පොදු කාර්ය පිරිවැය 100ක් දෙක අතරින් ඉවත් වෙනවා 100න් 70ක් කරන මෙතන 70යි මෙතන 30යි සේවාංශයෙන් ඉවත් වෙලා අංශ 1 හා 2ට යලි විභජනය කරනවා එහෙනම් ප්‍රති විභජනය කරයින් පස්සේ අපි ලබා ගන්නා අගයන් වෙන්නේ මෙන්න මේ අගයන් 970යි දැන් 1000යි 670යි 700යි සේවාංශය හොස් වෙනවා නේ ඔන්න ඔය ආකාරයට තමයි සේවාංශයේ පොදු කාර්ය පිරිවැය ද්විතීයික විභජනය කරන්නේ ප්‍රතිවිභජනය කරන්නේ. මේ ඉලක්කම් තමයි අන්තර්ග්‍රහණය සඳහා පාදක කරගන්නේ. හරි නේද? හොඳයි. ප්‍රශ්නේ තුන්වෙනි කොටස බලන්න. එක් දෙපාර්තමේන්තුව අයවැයගත නිෂ්පාදන මත පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කරන්න කියනවා. එක් අංශයට අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කරන්න කියලා මොකද පදනම? නිමි ඒකක පදනම. නිෂ්පාදන ඒකක අනුව පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරනවා නම් සූත්‍රය වෙන්නේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදීම නිමි ඒකක. එක් අංශය විසින් රැස් කරගත්තු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදන්න ඕනේ ඒ අංශයට අදාළ නිෂ්පාදන ඒකක සංඛ්‍යාවෙන්. දැන් අපි හොයාගත්තා ඒ අංශය නිෂ්පාදන අංශ 1 පොදු කාර්ය පිරිවැය 1000 වලින් 10යි B අංශය 700යි නේද? හැබැයි මේ 1000 වලින් තියෙන්නේ 1000 වලින් දැන් මෙතන කල්පනා වෙනුනේ සංඛ්‍යා උඩ යන සංඛ්‍යා එක්ක දෙකම 1000 වලින් දාන්න ඕනේ. නැත්තම් දෙකම සාමාන්‍ය සංඛ්‍යා වලින් දාන්න ඕනේ. නිමි එකක තියෙනවා 10 10 5000 කියලා. එක්ක ඒක 1000 වලින් දාන්න ඕනේ. එහෙම නැත්නම් සංඛ්‍යා සාමාන්‍ය පරිදි ලියන්න. මම මෙතන සංඛ්‍යා සාමාන්‍ය පරිදි ලියන්නම්. උතර 10ට තව බින්දුවක් එකතු වෙනවා. ඒ අංශේ මුළු නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය දසලක්ෂයයි බෙදීම නිමි ඒකක සංඛ්‍යාව කියද ඒ අංශේ 10000යි. එතකොට මේ බින්දුරට මේ බින්දුර කැපුණා මේකට මේක කැපුණාම 100 බෙදීම 1 රුපියල් 100යි. ඒ කියන්නේ ඒ අංශයේ නිපදවන භාණ්ඩයක පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය රුපියල් කීයද? 100යි. ඊළඟට අංශ දෙක ගත්තාම නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තියෙන 700ක් නිපදවූ භාණ්ඩ සංඛ්‍යාව 5000යි නේ. 700 කියන්නේ තව බින්දුරක් එකතු වෙන්න එපා. 7 ලක්ෂයයි නිෂ්පාදනය කළ ඒකක සංඛ්‍යාව 5000යි. 7 ලක්ෂය බෙදීම 5000. මේ බින්දුර කැපුණා 700 බෙදීම 5. 700 5න් බෙදුවම කීයද? රුපියල් 140යි නේද? 700 බෙදීම 5. ඒතර රුපියල් 140යි. ඒතර අපිට කියන්න පුළුවන් අන්තර්ග්‍රහණ අනුපාතය නිෂ්පාදන අංශ 1 රුපියල් 100යි පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය නිෂ්පාදන අංශ 2 රුපියල් 140යි. පැහැදිලි නේද? ඔය පිළිතුර තමයි ඔය ප්‍රශ්නය සඳහා අදාළ වන පිළිතුර. අපි යමු ඊළඟ අභ්‍යාස අංකයට. අභ්‍යාස අංක 28.
මම ගණන වරක් කියවනවා අහගන්න. සීමිත අරලිය නිෂ්පාදන සමාගමේ පුටා ගන්නා ලද නිමි ඒකකයක අයවැයගත තොරතුරු ඔබට දෙනවා. මෙතන නිමි ඒකකයක තොරතුරු ඔබට දෙන්නේ නිෂ්පාදිත කමිස ගවුම් රුජු ද්‍රව්‍ය පිරිවැය කමිසයක් සඳහා රුපියල් 200යි ගවුමක් සඳහා රුපියල් 300යි. රුජු ශ්‍රම පිරිවැය කමිසයක් සඳහා රුපියල් 150යි ගවුමක් සඳහා රුපියල් 100යි. රුජු වෙනත් පිරිවැය කමිසයක් සඳහා රුපියල් 50යි ගවුමක් සඳහා රුපියල් 100යි. පහත දැක්වෙන අතිරේක තොරතුරු සපයා තිබේ. අයවැයගත නිෂ්පාදන පොදුකාර පිරිවැය රුපියල් 1,40,10යි. ඒක හැදලා තියෙන්නේ මෙහෙමයිලු. කමිසාංශය රුපියල් 80,000යි ගවුම් අංශය රුපියල් 60,000යි. හරිනේද? අංශ දෙකට තමයි 1,40,10 විත් තිබෙන්නේ. අයවැයගත නිෂ්පාදන කමිස සංඛ්‍යාව 10යි ගවුම් සංඛ්‍යාව 10යි. රුජු ශ්‍රමයේ ප්‍රතිශතයක් ලෙස පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කරනවා. රුජු ශ්‍රමයේ ප්‍රතිශතයක් වශයෙන්. සමාගමට කමිස 2000ක් සහ ගවුම් 2500ක් සඳහා ඇනවුම් ලැබිලා තියෙනවා. ඒ සඳහා මිල ගණන් ඉදිරිපත් කරන ලෙස ගණතුරුකරු අපෙන් ඉල්ලා සිටිනවා. අපි මිල ගණන් ඉදිරිපත් කරන්නේ පිරිවැයට සිට 20ක ලාභයක් සහිතවයි. අවශ්‍ය වන්නේ අයන්න කමිසයක් හා ගවුමක මුළු පිරිවැය වෙන්වෙන්ව දැක්වෙන පරිදි නිමි ඒකකයක පිරිවැය ගණනය කරන. කමිසයක හා ගවුමක මුළු පිරිවැය දැක්වෙන ආකාරයට නිමි ඒකකයක පිරිවැය. දෙක පිරිවැයට සිට 20ක ලාභයක් සහිතව කමිස 2000කට සහ ගවුම් 2500කට ලබා දිය යුතු මිල ගණන් ගණනය කරන්න. ප්‍රශ්න දෙකක් අහනවා නේද? දැන් මේකේ පළවෙනි කොටස අපෙන් අහලා තියෙන විදිහට ළමයි අපෙන් අහන්නේ කමිසයක හා ගවුමක මුළු පිරිවැය ගණනය කරන්න කියලා. මුළු නිෂ්පාදන පිරිවැය. ඒතර මුළු පිරිවැය ගණනය කරනකොට මෙතන ප්‍රාථමික පිරිවැය හා නිෂ්පාදන පොදුකාර පිරිවැය. ප්‍රාථමික පිරිවැය අපිට දෙනවා කමිසයක හා ගවුමක නිෂ්පාදන පොදුකාර පිරිවැය හොයා ගන්නට ඕනේ. නිෂ්පාදන පොදුකාර පිරිවැය හොයාගන්න නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදහැරීමේ ක්‍රියාවලිය හරහා ගිහිල්ලානේ. එතෙන්දී ඔබට දෙනවා අයවැයගත නිෂ්පාදන පොදුකාර පිරිවැය ගවුම් අංශය හා කමිස අංශයට වෙන් කරලා දෙනවා. 1,40,10 මුළු පොදුකාර ආයතනයේම ගවුම් අංශයට 60,000යි කමිස අංශයට 80,000යි කියලා. එක් එක් පිරිවැය අංශවල පිරිවැය මධ්‍යස්ථානවල අපිට දෙනවා පොදුකාර පිරිවැය. ඒක මේ අපිට තියෙන එම ඉලක්කම පදනම් කරන මුලින්ම පොදුකාර පිරිවැය අන්තර්ගත අනුපාතය ගණනය කරන්න ඕනේ. දැන් පොදුකාර පිරිවැය විභජනය ප්‍රතිවිභජනය කරලා ඉවරයි. අපිට තියෙන ඊළඟට අන්තර්ගත අනුපාතය ගන්නවා ශ්‍රම පිරිවැය ප්‍රතිශතයක් වශයෙන්. ඒතර මුළු ශ්‍රම පිරිවැය හොයලා එක අංශවල මුළු ශ්‍රම පිරිවැය හොයලා ඒකට අනුපාතනය කරලා අන්තර්ගත අනුපාතය ගණනය කරනවා. ඊළඟට තමයි මේ අනුපාතය පදනම් කරගෙන තමයි කමිසයක හා ගවුමක පොදුකාර පිරිවැය හොයන්න වෙන්නේ. ඊපස්සේ ප්‍රාථමික පිරිවැයට පොදුකාර පිරිවැය එකතු කළා මුළු පිරිවැය වටිනාකම ගන්න පුළුවන් නේද? හොඳයි එහෙනම් මුලින්ම අවශ්‍ය වන්නේ අයන්න ආයන්න කියලා පිළිතුරු දෙකක් බලාපොරොත්තු වෙනවා. අයන්නෙන් බලාපොරොත්තු වෙන්නේ කමිසයක හා ගවුමක මුළු පිරිවැය ගණනය කරන්න මුළු නිෂ්පාදන පිරිවැය. එතින්දී පළමුවෙන්ම කරන්න ඕනේ මොකද්ද? එක් එක් අංශයේ පොදුකාර පිරිවැය අන්තර්ගත අනුපාතය ගණනය කරන්න ඕනේ. මොකද මුළු පිරිවැය ගණනය කරනකොට රුජු පිරිවැය අපි ළඟ තියෙනවා. ප්‍රාථමික පිරිවැය තියෙනවානේ. පොදුකාර පිරිවැය සෙවීමට නම් මුලින්ම පොදුකාර පිරිවැය අන්තර්ගත අනුපාතය හොයන්න ඕනේ. මේ ගණන අන්තර්ගත අනුපාතය අපිට හොයන්න තියෙන්නේ රුජු ශ්‍රම පිරිවැය ප්‍රතිශතයක් වශයෙන් නේද? අපි ගමු අන්තර්ගත අනුපාතය අංශ දෙකට මෙහෙම. පෙර වැඩ අන්තර්ගත අනුපාතය ගණනය කිරීම කමිස අංශය ගවුම් අංශය සූත්‍ර වෙන නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදීම රුජු ශ්‍රම පිරිවැය වැඩි කිරීම 100. නිෂ්පාදන පොදුකාර පිරිවැය බෙදීම රුජු ශ්‍රම පිරිවැය වැඩි කිරීම 100. તો නිෂ්පාදන පොදුකාර පිරිවැය අපිට ගානේ දුන්නා කමිස අංශය රුපියල් 80,000යි කියලා ගවුම් අංශය රුපියල් 60,000යි නේද? හරි. උදාහරණ කමිස අංශය නිෂ්පාදන පොදුකාර පිරිවැය 80,000යි. බෙදන රුජු ශ්‍රම පිරිවැය මෙතන කමිසයක ශ්‍රම පිරිවැය රුපියල් 150යි. කමිස නිෂ්පාදනය තියෙනවා 1000ක්. එන 150 වැඩි කිරීම 1000. එකක් තමයි 150. අපිට ඕනේ එකක නෙමෙයි නිපදවන මුළු ප්‍රමාණය නේ 1000ක. මුළු ශ්‍රම පිරිවැය ගන්න එපා. වැඩි කිරීම 100. මේක තව සුළු කළාම 80000 බෙදීම 150 වැඩි කිරීම 10 කීයද? 1,50,000යි නේ. 1,50,000 වැඩි කිරීම 100. දැන් අපි බලමු ප්‍රතිශතයක් වශයෙන් කීයද කියලා. 80000ක් බෙදීම 1,50,000 වැඩි කිරීම 100. උත්තරය 53ක් වෙනවා නේද? ආසන වශයෙන් නේ. මේකේ අදහස මොකද්ද?
ඒ කියන්නේ දැන් මේ කමිසංශයේ පොදුකාර්ය පිරිවැය 82ක් තිබෙනවා. ශ්‍රම පිරිවැය 1,50,000ක් තියෙනවා. ඒතර අපි ශ්‍රම පිරිවැයට අනුපාතනය කළාම 1,50,000කට 80,000 නම් 100ට ගත්තාම 153ක්. ඒ කියන්නේ කමිසංශයේ පොදුකාර්ය පිරිවැය වෙන්නේ කමිසයක පොදුකාර්ය පිරිවැය වෙන්නේ කමිසයක ශ්‍රම පිරිවැය මෙන් 153ක්. හරි. අපි යමු ගෞම් අංශයට. ගෞම් අංශයේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය තිබුණා 60,000ක් කියලා මතක ඇති. එදීම ගෞම් අංශයේ ශ්‍රම පිරිවැය කීයද? ගෞමක ශ්‍රම පිරිවැය රුපියල් 100යි. 100 වැඩි කිරීම ගෞම් 10යි නේද? ඒතර 100 එකක් සඳහා වැඩි කිරීම 10. ආයි වැඩි කිරීම 100 නේ ප්‍රතිශතයක් වශයෙන් ගන්න. ඒතර සුළු කරාම 60,000 එදීම 100 වැඩි කිරීම 10 කියන්නේ ලක්ෂයයි. වැඩි කිරීම 100. 60,000 බෙදීම ලක්ෂය වැඩි කිරීම 100 උත්තරේ මෙතන 100ට 60යි. නේද? ලක්ෂයකට 60,000ක් නම් 100ට කීයද? 160ක්. ඒ කියන්නේ ඒක තේරුම ගෞමක පොදුකාර්ය පිරිවැය වෙන්නේ ගෞම් අංශයේ ගෞමක ශ්‍රම පිරිවැය මෙන් 160ක්. හරි නේද? හරි. ඔන්න අපි දැන් පොදුකාර්ය පිරිවැය අනුපාතයෙන් සොයාගත්තා. ඍජු ශ්‍රම පිරිවැය ප්‍රතිශතයක් වශයෙන් 53යි 160යි නේද? ඊට පස්සේ අපි යමු ඒකකයක මුළු පිරිවැය හොයාගන්න. ඒකකයක පිරිවැය හොයන්න මෙහෙමයි කරන්නේ කමිසයක ගෞමක. ඉස්සරහම අපි හොයනවා ඒකකයක ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය හොයලා ඒකට තමයි නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එකතු කරන්න ඕනේ නේද? ප්‍රාථමික පිරිවැයනේ මොකද ඉස්සරහම ගන්නේ ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඍජු ද්‍රව්‍ය පිරිවැය කමිසයක රුපියල් ගෞමකත් රුපියල්. හරිනේ? ඍජු ද්‍රව්‍ය පිරිවැය ගානේ දෙනවා කීයද මෙතින්? රුපියල් 200යි ගෞමක 300යි නේ. 200යි ගෞමක නම් 300යි. ඊට පස්සේ ඍජු ශ්‍රම පිරිවැය මෙතින් 150යි කමිසයක ගෞමක 100යි. 150යි 100යි. පස්සේ ඍජු වෙනත් වේදම් තියෙනවා නේද? ඔව් 50යි 100ක් තියෙනවා නේ. ඍජු වෙනත් වේදම් 50යි කමිසයක 100යි ගෞමකනේ. එහෙමනේ තියෙන්නේ බලන්න. ඔව් 50යි 100යි. එහෙනම් මේ දෙක එකතු කළාම එනවා ප්‍රාථමික පිරිවැය නේද? ප්‍රාථමික පිරිවැය එනවා අපේ 10කද 3යි 4යි 400යි මෙතන මේ ගෞමක එනවා 500ක්. ඊළඟ මේ ප්‍රාථමික පිරිවැය නේ. මේක අපි එකතු කරනවා නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කොහොමද කමිසයක ද්‍රව්‍ය මේ ශ්‍රම පිරිවැය මෙන් 153ක් නේද? ඒතර කමිසයක ගත්තොත් එimhe කමිසයක ශ්‍රම පිරිවැය කියන්නේ 150යි. මේ වගේ 153ක් නේ අනුපාතය මේවා අන්තර්ග අනුපාතය අපි හොයාගත්තා. 153ක් නේද? ආසන වශයෙන් 153ක්. 150න් 153ක් බලමු කීයද කියලා. 150 බෙදීම 100 වැඩි කිරීම 53. උත්තරේ 79යි 750ක් වෙනවා නේද? 79යි 750ක් වෙනවා. ඒ අනුව කමිසයක නිෂ්පාදන පිරිවැය වෙනවා 479යි 750ක්. 479යි 750ක්. ගෞමක පොදුකාර්ය පිරිවැය කීයක් වෙනවද? ගෞමක පොදුකාර්ය පිරිවැය වෙනවා අන්තර්ග අනුපාතය 100 කීයද? 60ක්. කියන්නේ ශ්‍රම පිරිවැය මෙන් 160ක්. ගෞමක ශ්‍රම පිරිවැය කීයද? 100යි. මේකෙන් 160ක්. ඒ කියන්නේ 60යි. 100න් 160ක් කියන්නේ 60යි. ශ්‍රම පිරිවැය තියෙනවා 100ක්. එකෙන් 160ක් කියන්නේ 60යි. එහෙනම් ගෞමක පොදුකාර්ය පිරිවැය 60යි. ප්‍රාථමික පිරිවැය 500යි. ගෞමක නිෂ්පාදන පිරිවැය කීයද? 560යි. එම නිසා නිෂ්පාදන පිරිවැය. අපි ගෞමකයි කමිසයකයි ගෞමකයි නිෂ්පාදන පිරිවැය සෙව්වා.
කමිසේ කරන නිෂ්පාදන පිරිවැය වෙන ප්‍රාථමික පිරිවැය 400යි නිෂ්පාදන පොදුකාර පිරිවැය 79.50යි උත්තර ඔක්කොම මුළු පිරිවැය 479.50යි. ගවුම කරන ප්‍රාථමික පිරිවැය රුපියල් 500යි පොදුකාර පිරිවැය රුපියල් 60යි. ඒ අනුව 560යි ගවුමක මුළු පිරිවැය. ප්‍රශ්නාංක 1 සඳහා උත්තරය. ප්‍රශ්නාංක 2 සඳහා අහනවා පිරිවැයට සිර 20ක ලාභයක් සහිතව කමිස 2000ක් සහ ගවුම් 2500කට ලබා දිය යුතු මිල. මේ පිරිවැයට සිර 20ක ලාභයක් එකතු කරලා හදුවනම් කමිස 2000කටයි ගවුම් 2500කයි මිල. අපි ඉස්සරම ඒකකයක මිල විකුණුම් මිල හොයලා ඒකක සංඛ්‍යාව වැඩි කරමු. ඒකකයක විකුණුම් මිල ගන්න මෙහෙමයි. කමිස එක ගවුමක් මෙහෙම ගමු. නිෂ්පාදන පිරිවැය කමිසෙක් කියලාවේ 479.750. ගවුම කව රුපියල් 560ක්. මතකයිනේ? නේද? කොහොමද නේද? 479.750 අතර 560යි නේද? හරි. මේ පිරිවැය මේක එකතු කරන ලාභය නේ. එකතු කරන ලාභය සිර 20ක්. 479.750ට සිර 20ක් බලන්න කීයද කියලා? 479.750ට සිර 20ක් නේද? 479.750 බෙදීම 100 වැඩි කිරීම 20. උත්තර රුපියල් 95යි 790ක් වෙනවා නේද? 47යි 795 ඒවා දෙකක් නේ. උත්තර එනවා 95යි 790ක්. 95යි 790ක්. එහෙනම් විකුණුම් මිල වෙනවා මෙන්න ඒකකයේ විකුණුම් මිල වෙනවා 0.914 එකක් ඉතුරුයි. 10.15 එකක් ඉතුරුයි. 17 එකක් ඉතුරුයි. 5. විකුණුම් මිල රුපියල් 575.740ක් වෙනවා කමිසයක්. පිරිවැයට සිර 20ක ලාභයක් එකතු කළා නේද? ඒතර ගවුමකට සිර 20ක ලාභය වෙන 560ට සිර 20ක් 56ව දෙකක් නේද? 112යි. 56ව දෙකක් නේ. 112යි ලාභය. දැන් කමිසේ ගවුමක විකුණුම් මිල වෙනවා මේ 7 තීරුවනේ 2යි 7යි 6යි 672යි 7 නැහැ නේද? රුපියල් 672යි ගවුමක විකුණුම් මිල 575.740යි කමිසේක විකුණුම් මිල. ඒතර අපෙන් අහන්නේ ගවුම් 2000ක හා කමිස 2000ක හා ගවුම් 2500ක ඇනෝම් මිල නේ. ඒතර ඇනෝම් මිල කමිස ගත්තාම වෙනවා 575.740 වැඩි කිරීම 2000. ඒ තමයි කමිසවල ඇනෝම් මිල. බලමු කීයද උත්තරේ? 575.740 වැඩි කිරීම 2000 නේ. 575.740 වැඩි කිරීම 2000. උත්තරය රුපියල් 11,50,800යි. 11,50,800යි. රුපියල් 11,50,800යි. මේ වෙලාව කමිස 2000ක ඇනෝම් මිල. ගවුම් වල සත් ඇනෝම් මිල කොහොමද වෙන්නේ? 672 වැඩි කිරීම ගවුම් 2500ක් නේ. බලමු ඉලක්කම කීයද කියලා? 672 වැඩි කිරීම 2500. ඒතර ගවුම් 2500 ඇනෝම් මිල රුපියල් 16,80,000යි. රුපියල් 16,80,000යි. ඔන්න කමිස 2000කට සහ ගවුම් 2500කට වන ඇනෝම් මිල පිරිවැය හොයාගත්තා. පිරිවැයට ලාභය ගලපලා විකුණුම් මිල හොයාගත්තා. ඒ අනුව ඇනෝම් ඒකක සංඛ්‍යාවන් වැඩි කරලා ඇනෝම් මිල හොයාගත්තා. පැහැදිලි නේද? හොඳයි අපි යමු ඊළඟ අභ්‍යාස අංකයට. අභ්‍යාස අංක 29. මම ගත් තොරතුරු පහත දැක්වෙනවා. නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන තියෙනවා නිෂ්පාදන අංශ 1 අංශ 2 ඒ වගේම සේවා අංශිකුත් තියෙනවා. පොදුකාර පිරිවැය තියෙන රුපියල් 60,000යි
5,40,000යි 40,000යි. සේවාංශයේ පොදු කාර්ය පිරිවැය තවම තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේගොල්ලෝ ද්විතීයික විභජනය කරලා නැහැ තාම. ප්‍රතිවිභජනය කරලා නැහැ. ඒතර අනිවාර්යයෙන්ම අන්තර්ග්‍රහණය කරන්න කලින් ප්‍රතිවිභජනය කරන්නට ඕනේ. ගාණ කිව්වම කිව්වා. ඍජු ශ්‍රම පැය ගණන 700යි 5,300යි. සේවාංශයේ විභජන අනුපාතයේ සේවාංශයේ පොදු කාර්ය පිරිවැය බෙදන්න ඕනේ නිෂ්පාදනාංශ 1ට 125යි නිෂ්පාදනාංශ 2ට 175යි. මෙම සමාගමේ නිෂ්පාදනය කරන භාණ්ඩ වර්ග දෙකක් තිබේ. ඒට අදාළ තොරතුරු මෙහිමයි. නිෂ්පාදිත දෙක තමයි PQ. ඒකකයක ඍජු ද්‍රව්‍ය පිරිවැය, ඒකකයක ඍජු ශ්‍රම පිරිවැය, ඒකකයක ඍජු ශ්‍රම පැය ගණන නිෂ්පාදනාංශ 1 හා 2 ඍජු වෙනත් පිරිවැය. මේ තොරතුරු ටික ඔබට දෙනවා. ඊළඟෙන් අහනවා අවශ්‍ය වන්නේ මේ ව්‍යාපාරයේ පොදු කාර්ය පිරිවැය අවශෝෂණය කරන එක අන්තර්ගාණය කරන්නේ ඍජු ශ්‍රම පැය පදනම අනුවයි. ඍජු ශ්‍රම පැය පදනම අනුව. ශ්‍රම පැයකට පොදු කාර්ය පිරිවැය කීයද කියන එක අනුව තමයි යන්නේ. අවශ්‍ය වන්නේ එක් පිරිවැය මධ්‍යස්ථානයේ සඳහා පොදු කාර්ය පිරිවැය අන්තර්ගාන අනුපාතය ගණනය කරන්න. පිරිවැය මධ්‍යස්ථාන දෙකක් තියෙනවා නේද? දෙක එක් නිෂ්පාදනාංශයේ අන්තර්ගාන අනුපාතය අනුව P හා Q කියන භාණ්ඩවල පිරිවැය වෙන වෙනම ගණනය කරන්න. ඒකක පිරිවැය නේද? හොඳයි. අපි ඉස්සලාම පොදු කාර්ය පිරිවැය අන්තර්ගාන අනුපාතයේ සෙවීම සඳහා දැන් මෙතන ද්විතීයි විභජනය කරලා තිබුණේ නැහැනේ. මුලින්ම ප්‍රතිවිභජනය කරලා ඉන්න ඕනේ පෙර වැඩවල නේද? අපි එක පිරිවැය මධ්‍යස්ථානයන් සඳහා අන්තර්ගාන අනුපාතය ගණනය කිරීම. හරිද? අන්තර්ගාන අනුපාතය ගණනය කරන්න කලින් පොදු කාර්ය පිරිවැය නිෂ්පාදනාංශ වලට ඒක රාශී කරන්නට ඕනේ. තාම සේවාංශයේ පොදු කාර්ය පිරිවැය තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිවිභජනය කරලා ඉන්න ඕනේ. පෙර වැඩ වශයෙන් මම ගන්නවා පොදු කාර්ය පිරිවැය ප්‍රතිවිභජන පත්‍රය කියලා. පොදු කාර්ය පිරිවැය ප්‍රතිවිභජන පත්‍රය තුලින් පොදු කාර්ය පිරිවැය ප්‍රතිවිභජනය කරලා ඉමු. පිරිවැය අයිතමේ පදනම මම එකතු තිරුවක් ගත්තේ ප්‍රතිවිභජන දෙකතු වෙනස් වෙන්නේ නැති නිසා නිෂ්පාදනාංශ 1 2 සේවා. දැන් අපි ඉස්සලා මුලින්ම දාමු පොදු කාර්ය පිරිවැය. දැනට පවතින පොදු කාර්ය පිරිවැය ලියගමු. නිෂ්පාදනාංශ 1 60,000යි. අංශ 2 5,00,000යි. සේවාංශය 40,000යි. දැන් අපි ප්‍රතිවිභජනය කරනවා. ප්‍රතිවිභජනය කරන්න කාවද සේවාංශයනේ. ගාණ කියනවා සේවාංශයේ පොදු කාර්ය පිරිවැය ප්‍රතිවිභජනය කරන්න කොහොමද 125යි 175යි නේ. පදනම 125යි 175යි. ඔන්න මේක මෙහෙම ලියන්න පුළුවන් 1ට 3 කියලා ලියන්න පුළුවන්. 1ට 3 නේ 25ට 75 නේ. සේවාංශයේ පොදු කාර්ය පිරිවැය තියෙනවා 40,000ක්. එතන මේක 40,000 මෙතන ඉවත් වෙනවා. 40,000න් 125ක. ඒ කියන්නේ 4 එකක්. නේද? 40,000 125ක 4 එකක්. ඒ කියන්නේ 10,000ක් එනවා අංක 1ට. 40,000න් 175ක. ඒ කියන්නේ 4න් 3ක් 30,000ක් එනවා අංශ 2ට. ඒතර සේවාංශයේ පොදු කාර්ය පිරිවැය ප්‍රතිවිභජනය වෙන්නේ ඔය ආකාරයට. සේවාංශයෙන් ඉවත් වෙන 40,000 එක 10,000 30,000 එකට 3 අනුපාතයට තුන තියෙන්නේ වශයෙන් ප්‍රතිවිභජනය වෙනවා. ඒ අනුව දැන් නිෂ්පාදනාංශ 1 සම්පූර්ණ පොදු කාර්ය පිරිවැය 70,000යි. මේක තමයි අන්තර්ග්‍රහණයට භාජනය වෙන්නේ. අංක 2 5,30,000යි. සේවාංශය අවශ්‍ය වෙනවා. ඒතර 5,30,000 70,000 කියන්නේ ලක්ෂ 6යි. කොහොමද ලක්ෂ 6යි තිබුණේ? 60,000 50,000 5,40,000 40,000 ලක්ෂ 6යි තිබුණු සම්පූර්ණ පොදු කාර්ය පිරිවැය. ඒක දැන් අංක 1 හා 2 අතර බෙදුනහම අංක 1 සඳහා වන පොදු කාර්ය පිරිවැය 70,000යි. අංක 2 සඳහා වන පොදු කාර්ය පිරිවැය 5,30,000යි. හරි. දැන් ඔන්න ප්‍රතිවිභජනය කරලා ඉවරයි. පෙර වැඩ කරලා ඉවරයි. දැන් අපි අන්තර්ගාල අනුපාතය හොයමු. අන්තර්ගාල අනුපාතය හොයන්න කියන්නේ ඍජු ශ්‍රම පැය පදනම අනුව නේද? එහෙනම් අපි සූත්‍රය මුලින්ම ලියා ගන්න ඕනේ. ඍජු ශ්‍රම පැය පදනම අනුව අන්තර්ග්‍රහණය කිරීම සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය බෙදීම ඍජු ශ්‍රම පැය. එක අංශය ඍජු ශ්‍රම පැය වලින් බෙදන්නට ඕනේ. ඒතර බලන්නට ඕනේ අංශ 1 නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කීයද? 70,000ක් තියෙනවා. 70,000 බෙදීම බලන්න මේගොල්ලන්ගේ ශ්‍රම පැය කීයක් තියෙනවද? අංක 1 නිෂ්පාදනාංශ 1 ශ්‍රම පැය කොච්චරක් තියෙනවද බලන්න මේ තියෙන්නේ. එක ඒකකයක් සඳහා ශ්‍රම පැය වැය කරනවා ඍජු ශ්‍රම පැය නිෂ්පාදනාංශ 1 700යි නිෂ්පාදනාංශ 2 5,300යි. ශ්‍රම පැය 700ක් තියෙනවා නේ. ඒතර
70,000 බෙදීම 700. 70,700ෙන් බෙදුවම 700 බෙදීම 7 රුපියල් 100යි නේද? රුපියල් 100නේ. 70,000 බෙදීම 700නේ. ඊළඟට අංශ 2 ඒගොල්ලන්ගේ පොදුකාර්ය පිරිවැය දෙනවා 5,30,000ක්. බෙදීම ඒ අංශයේ ඍජු ශ්‍රම පැය කීයද? මෙතන 5,300ක්. 5,300ෙන් බෙදන්න ඕනේ. ඒතර 5,30,000 බෙදීම 5,300 මේ බින්දුව කැපුණා 5,300 බෙදීම 53. උත්තරේ ඒක රුපියල් කීයද? 100යි නේ. හරි නේද? එතකොට ළමයි එක පැයකට ඍජු ශ්‍රම පැයකට පොදුකාර්ය පිරිවැය වෙනවා රුපියල් 100ක් අංශ 1. අංශ 2ත් එක ඍජු ශ්‍රම පැයකට පොදුකාර්ය පිරිවැය රුපියල් 100යි. මොකද ඒගොල්ලන්ගේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය එමාංශේ නිපදවන එමාංශයේ වෙනුවෙන් වැය කළ ඍජු ශ්‍රම පැය ගාන බෙදුවම රුපියල් 100 තමයි එන්නේ නේද? හරි. එහෙනම් ප්‍රශ්නේ පළවෙනි කොටස උත්තරය අපි හරි. අන්තර්ගාන අනුපාතය සොයාගත්තා ඍජු ශ්‍රම පැයකට නේද? ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අපෙන් අහන්නේ එක් නිෂ්පාදන අංශයේ අන්තර්ගාන අනුපාතය අනුව P හා Q කියන භාණ්ඩ වර්ග දෙක සඳහා වන මුළු පිරිවැය වෙන වෙනම ගණනය කරන්න. ඒතර මුළු පිරිවැය ගණනය කිරීමේදී මතක තියාගන්නට ඕනේ ඍජු ශ්‍රමය, ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය, ඍජු වෙනත් වියදම් තියෙනවා. ඒ තමයි ප්‍රාථමික පිරිවැය. ඒකට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ගලප ගන්න ඕනේ. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය අපි දැන් අන්තර්ගාන අනුපාතය හොයාගත්ත ශ්‍රම පිරිවැය එක ශ්‍රම පැයකට ඒ අනුව ඒක පදනම් කරගෙන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ගලප ගන්නට ඕනේ අංශ දෙකේම නේද? හරි. P කියන භාණ්ඩ වර්ගය ගමු. P කියන භාණ්ඩ වර්ගය දැන් මේ P කියන භාණ්ඩ වර්ග දෙකම නිපදවන්න මේ අංශ දෙකම දායක වෙනවා. මේ බලන්න මේ ඒකකයේ ඍජු ශ්‍රම පැය නිෂ්පාදන අංශ එකෙන් පැය දෙකක් යනවා P වලට, Q වලට පැය දෙකක් යනවා. අංශ දෙකෙන් P වලට පැය තුනක් යනවා, Q වලට පැය දෙකක් යනවා. ඒ කියන්නේ මේ P කියන Q කියන භාණ්ඩ වර්ග දෙක නිපදවීම සඳහා නිෂ්පාදන අංශ 1 හා 2 කියන අංශ දෙකම දායකත්වය දෙනවා. ඒ තමයි නිෂ්පාදන පිරිවැය මධ්‍යස්ථාන වන්නේ. හරි. දැන් අපි හොයමු එනම් ඒකකයක පිරිවැය රුපියල් වලින් අපි හොයමු. මුලින්ම අපි ගමු ඍජු ද්‍රව්‍ය පිරිවැය. මෙතන 250යි P වල Q වල 350යි. ඒ ඍජු ද්‍රව්‍ය පිරිවැය. ඊට පස්සේ ගන්න ඍජු ශ්‍රම පිරිවැය. මෙතන P වල ශ්‍රමය රුපියල් 300යි. Q කියන භාණ්ඩයේ ශ්‍රමය 450යි. තව ඍජු වෙනත් වේදම් තියෙනවා පහලින් නේ. ඒකත් ප්‍රාථමික පිරිවැයනේ. ඍජු වෙනත් වේදම් ඍජු වෙනත් පිරිවැය 100යි P වලට Q වලට 80ක් තියෙනවා. මේ ඉලක්කම් තුන එකතු කළාම එනවා ප්‍රාථමික පිරිවැය. කීයද බලන්න එනවා? 0.5යි 5ක 6 650යි P කියන භාණ්ඩයේ ප්‍රාථමික පිරිවැය. 250යි 300යි 550යි 650යි. Q කියන භාණ්ඩයේ ප්‍රාථමික පිරිවැය කීයද? 5 18 එකක් ඉතුරුයි. 4 3 7 1 8යි නේද? මේ තමයි ප්‍රාථමික පිරිවැය. දැන් මේකට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ගලප ගන්න ඕනේ. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය. දැන් මතක තියාගන්න මේගොල්ලන්ගේ නිෂ්පාදනය සඳහා P හා Q කියන අංශ දෙකම දායකත්වයක් ලබා දෙනවා. ඒතර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ගණන් බලන්න අංශ දෙකෙන් පොදුකාර්ය පිරිවැය ගන්න ඕනේ. හැම අංශකම පොදුකාර්ය පිරිවැය අන්තර්ගාන අනුපාතය ආවේ ශ්‍රම පැයකට රුපියල් 100 ගන්න නේද? අපි මෙහෙම ගමු. අංශ 1 අනික අංශ 2. අංශ 1 පොදුකාර්ය පිරිවැය අන්තර්ගාන අනුපාතය කීයද? එක ශ්‍රම පැයකට රුපියල් 100යි. ශ්‍රම පැයකට 100යි P කියන භාණ්ඩේ නිපදවන්න මේ බලන්න අංශ 1 පැය කීයක් දෙනවද? 2ක්. අංශ 2කින් පැය 3ක් යනවා මේ. P කියන භාණ්ඩේ නිපදවන්න අංක 1කින් පැය 2යි අංක 2කින් පැය 3ක් යනවා නේ. ඉතින් අංශ 1 පොදුකාර්ය පිරිවැය අන්තර්ගාන අනුපාතය පැයකට 100යි. ඒ වගේ පැය 2ක් යනවා.
හරි නේද? අංශ දෙකෙන් පැයකට 100යි ඒ වගේ පැය 3ක් යනවා. 100 වැඩි කිරීම 2 200යි 100 වැඩි කිරීම 3 300යි. ඒ කියන්නේ පොදු කාර්ය පිරිවැය තියෙනවා අංශ දෙකෙන්ම 500ක්. 200යි 300යි නේද? 500ක් තියෙනවා. පොදු කාර්ය පිරිවැය 500 අංශ පේනවනේ පැහැදිලිද? මේ බලන්න. අංශ 1 ඒකකයක් නිපදවන්න පැය 2ක් දෙනවා. ඒගොල්ලන්ගේ පැයක පොදු කාර්ය පිරිවැය අන්තර්ගත අනුපාතය කීයද? ශ්‍රම පැයකට රුපියල් 100යි. 100 වැඩි කිරීම 2 200යි. අංශ දෙකෙන් P කියන භාණ්ඩය වෙනුවෙන් පැය 3ක් දෙනවා. පැයකට රුපියල් 100ම යාවේකෙත් පැය 100 වැඩි කිරීම 3 300යි. එන පොදු කාර්ය පිරිවැය ඔක්කොම එකතු 500යි. මෙතන 650යි මුළු පිරිවැය. එහෙමනම් කීයද මුළු නිෂ්පාදන පිරිවැය? 5යි 6 2 8යි 3 11යි. රුපියල් 1150යි. තමයි නිෂ්පාදන පිරිවැයනේ. නිෂ්පාදිතයේ පිරිවැය ඒකක. ඔය තමයි P කියන භාණ්ඩය. Q කියන භාණ්ඩය ගත්තොත් එහෙම ගන්න ඒකත් එහෙමයි. Q කියන භාණ්ඩය සඳහා අංක 1 අංශයෙන් පැය 2යි අංක 2 අංශනුත් පැය 2යි. ත්‍රිනං ඒක පැයකට පොදු කාර්ය පිරිවැය 100යි පැය 2ක් යනවා. එතන 200යි. අංශ 1න් අංශ 2කෙත් පැයකට පොදු කාර්ය පිරිවැය 100යි ඒකෙත් පැය 2ක් ගත කරනවා. එතන 200යි. ඒ කියන්නේ Q කියන භාණ්ඩය නිපදවන්න අංක 1 අංශයේ පොදු කාර්ය පිරිවැය තියෙනවා 200ක්. අංක 2 අංශයේ පොදු කාර්ය පිරිවැය තියෙනවා 200ක්. උතුරු රුපියල් 400 ඔක්කොම. උතුරු 880ට 400 එකතු වුනහම ඒගොල්ලන්ගේ සම්පූර්ණ පිරිවැය වෙනවා 8 2 10 2 12 1280ක්. Q කියන භාණ්ඩයේ මුළු නිෂ්පාදිත පිරිවැය 1280යි. P කියන භාණ්ඩයේ මුළු නිෂ්පාදිත පිරිවැය 1150යි. පැහැදිලි නේද? ඔන්න ওই විදිහට තමයි මෙම ප්‍රශ්නය සඳහා වන පිළිතුර. මුලින්ම අන්තර්ගත අනුපාතය සොයාගත්තා. ඒ අනුපාතය පදනම් කරගෙන ඒකක සහ පිරිවැය හොයාගත්තා. මේ ප්‍රශ්නාංක දෙකට අදාළව නේද? හොඳයි. ප්‍රශ්නාංක 30 මම ගණන වරක් කියවනම් අහගන්න. මේ ගණනේ කොටස් දෙකක් තියෙනවා අයන්න සහ ආයන්න කියලා. අයන්න බැසිල් සමාගම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන්ට අනුව ලී බඩු නිෂ්පාදනය කරන ආයතනයක්. මෙම ආයතනයේ නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකකින් හා සේවා දෙපාර්තමේන්තුවකින් සමන්විතයි. ඔක්කොම අංශ 3ක් තිබෙනවා. ඉදිරි කාලක්ෂේත්‍රයක් සඳහා නිෂ්පාදන පිරිවැය ඇස්තමේන්තුව බර දෙන මේ ආකාරයට පොදු කාර්ය පිරිවැය දෙන වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර වේතන, වක්‍ර වියදම් නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙක නම් කරලා තියෙනවා A B කියලා, සේවා දෙපාර්තමේන්තුව නම් කරලා තියෙනවා C කියලා. සියුම් සංඛ්‍යා රුපියල් 1000 වලින් තිබෙන්නේ වක්‍ර ද්‍රව්‍ය A අංශය 240යි 1000 වලින්, B අංශය 90යි, C අංශය 15යි. වක්‍ර වේතන A අංශය 180යි, B අංශය 60යි, C අංශය 10යි. වක්‍ර වියදම් A අංශය 15යි, B අංශය 10යි, C අංශය 5යි. අනිකුත් පොදු කාර්ය පිරිවැය ඔබට දෙනවා ඒ රුපියල් 1000 වලින් යන්ත්‍ර සූත්‍ර ඡයවීම, කුලී වරිපණම් හා විදුලිය, සේවක සුබ සාධක වියදම් 200යි 150යි 100යි 1000 වලින් තිබෙන්නේ. වෙනත් අනිකුත් තොරතුරු දෙපාර්තමේන්තු 3 ABC C කියන සේවා මතක තියාගන්න. යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ගැනුම් මිල එකත් රුපියල් 1000 වලින් තියෙන 1250යි 750යි. බිම් ප්‍රමාණය වර්ග මීටර 30000යි 15000යි 5000යි. සේවක සංඛ්‍යාව 30යි 15යි 5යි. ඍජු ශ්‍රමයේ පැය 37000යි A අංශය, B අංශය 33500යි. සේවා දෙපාර්තමේන්තුව නිෂ්පාදන දෙපාර්තමේන්තුවට සමානව සේවා සපයයි. සේවා අංශය නිෂ්පාදන අංශ දෙකට සමානව සේවාවන් සපයනවා. අවශ්‍ය වන්නේ කියලා මේ අයන්නේ සඳහා ප්‍රශ්න 3ක් ඔබෙන් අහනවා. 1. අනිකුත් පොදු කාර්ය පිරිවැය දෙපාර්තමේන්තු අතර විභජනය කරන්න. ඒ කියන්නේ ප්‍රාථමික විභජනය. ප්‍රතිපාදන හා ප්‍රාථමික විභජන පත්‍රය. 2. සේවා දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය A හා B අතර යලි විභජනය කරන්න. ප්‍රතිවිභජන පත්‍රය. වෙනම හදන්න පුළුවන්, එකම පත්‍රිකාව හදන්න පුළුවන්. 3. ශ්‍රම පිරිවැය පදනම් කරගෙන ඍජු ශ්‍රම පිරිවැය පදනම් මත A හා B දෙපාර්තමේන්තුවක සඳහා පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතයන් ගණනය කරන්න. මේ තමයි ප්‍රශ්නේ අයන්න. ඊට පස්සේ ආයන්න කියලා වෙනම කොටසක් තියෙනවා. ආයන්න එක වෙනම මම ඒකත් කියවන්නම්. ඉහත අයන්නේ සඳහන් කළ බැසිල් සමාගමට ඇනෝමක් ලැබිලා තියෙනවා. අයන සම්බන්ධයක් තියෙනවා. බැසිල් සමාගම සම්බන්ධයෙන් තමයි මේ කියන්නේ. ඇනෝමක් ලැබුණු අතර ඊට අදාළ පිරිවැය ඇස්තමේන්තු හා අනෙකුත් විස්තර මෙහෙමයි. ඍජු ද්‍රව්‍ය M1කින් 400ක් යනවා. රුපියල් 400ක පිරිවැයක් යනවා. M2කින් 250ක පිරිවැය වුණි.
ඍජු ශ්‍රමය A දෙපාර්තමේන්තුවේ පැය 8යි පැයකට රුපියල් 80යි B දෙපාර්තමේන්තුවේ පැය 6යි පැයකට රුපියල් 60යි ඍජු වියදම් රුපියල් 30 මේ ඔක්කොම ඒකකයකට අදාළව. එතකොට නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය ඍජු ශ්‍රම පැය පදනම මත අන්තර්ග්‍රහණය කරනවා අපි ඒක කලින් කළා තිබුණානේ. නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය ආවරණය කර ගැනීම සඳහා ලාභ කොටස වශයෙන් නිෂ්පාදන පිරිවැයට 10%ක ආන්තිකයක් එකතු කරනවලු. අවශ්‍ය වන්නේ 1 පහත දැක්වෙන අයිතමයන්ට අගයන් දක්වමින් මෙම ඇනෝම සඳහා පිරිවැය පත්‍රයක් පිළිල කරන්න. ඒ අනුව ප්‍රාථමික පිරිවැය අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය පිරිවැය අපේක්ෂිත විකුණුම් වල දැක්වෙන පරිදි අපෙන් අහනවා පිරිවැය පත්‍රයක් නේද? හොඳයි. දැන් මේ ආකාරයට තමයි අපෙන් පිළිතුරු අපෙන් අපේක්ෂා කරන්නේ අයන්න සහ ආයන්න වෙනුවෙන් අපි ඉස්සරහ අයන්න සඳහා පිළිතුරු ගොඩනගලමු. අයන්නෙන් අපෙන් අහන දේ තමයි ඔබ දැක්කා එක පොදුකාර්ය පිරිවැය විභජන පත්‍රය, පොදුකාර්ය පිරිවැය ප්‍රතිවිභජන පත්‍රය සහ අන්තර්ග්‍රහණ අනුපාත ශ්‍රම පැය පදනම අනුව නේද? අපි ඒක කරලා යමු. එහෙනම් අපි පිළිවෙල පිළිතුරු සඳහා මේ විදිහට හදාගමු. අයන්න පිළිතුරු අයන්න 1 පොදුකාර්ය පිරිවැය විභජන පත්‍රය. මෙතන පොදුකාර්ය පිරිවැය කොහොම හොඳට මතක තියාගන්න අපි හැම වෙලාවෙම විභජනය කරන්නේ මොන පොදුකාර්ය පිරිවැයද? නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය බව. නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය කොහෙත්ම අදාළ වෙන්නේ නැහැ මේ බෙදහැරීමේ ක්‍රියාවලියට නේ. ඔබ දන්නවනේ මුලින්ම අපි තේරුම් ගත්තානේ. නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය තමයි හැම වෙලාවෙම මේ බෙදහැරීමේ ක්‍රියාවලියට දායක වෙන්නේ. දැන් මෙතන පොදුකාර්ය පිරිවැය කියලා තනි වචන තිබ්බට ඔබ තේරුම් ගන්න ඕනි. මෙතන තියෙන නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය කියන එක. හරි නේද? හොඳයි. පොදුකාර්ය පිරිවැය විභජන පත්‍රය අපි රුපියල් 1000 වලින් මේ ගන්න හදමු. සංඛ්‍යා තිබුණේ 1000 වලින් නිසා පිරිවැය ආයතනය පදනම එකතුව නිෂ්පාදන අංශ 2 AB සේවාංශය C. ඔය විදිහට අපි ගමු. හොඳයි. අපි දැන් එක් එක් පිරිවැය ආයතනය වාර්තා කරමු. දැන් මුලින්ම තියෙන වක්‍රද්‍රව්‍ය වක්‍ර වේතන වක්‍ර වේදම්. මේ කියන්නේ මොනවද? ප්‍රතිපාදන ආයතනය නේද? දැන් ප්‍රාථමික විභජන දෙක ඇතුළත් වෙනවානේ මුලින්ම ප්‍රතිපාදනය කරලා ඉන්න පැනේ. වක්‍රද්‍රව්‍ය පදනමතර ප්‍රතිපාදනනේ කීයද ඉලක්කම් බලන්න 240යි 90යි 15යි A 240යි B 90යි C 15යි එකතුව කීයද 240යි 90යි 330යි 345යි නේ හරිනේ ඊළඟට වක්‍ර වේතන ඒකත් ප්‍රතිපාදන තියෙනවා 180යි 60යි 10යි 180යි 60යි 10යි එකතුව කීයද 180යි 60යි 240යි 10යි 250යි නේද 250යි ඊළඟට තිබෙනවා වක්‍ර වියදම් නේද 15යි 10යි 5යි ප්‍රතිපාදන 15යි 10යි 5යි හරි ළමයි අපි දැන් වක්‍රද්‍රව්‍ය වක්‍ර වේතන වක්‍ර වේදම් මේ කියන්නේ මේ තුනම ප්‍රතිපාදනය කරන වේදම් අපි දැන් මාත්‍ර මෙතන එකතුව දාන්න ඕනේ 15යි 10යි 25යි 5යි 30යි නේද වක්‍ර වේදම් වල මුල එකතුව 30යි හරි ඔන්න ප්‍රතිපාදනය කළ වියදම් ගත්තා ඊළඟට තියෙන්නේ අනිකුත් පොදුකාර්ය පිරිවැය යන්ත්‍ර ක්ෂය තියෙන 200ක් ඊළඟ අයිති වෙනසක් පිළිරෝ යන්ත්‍රශය වටිනාකම තියෙන 200ක් දැන් බලන්න මේ යන්ත්‍රශය බෙදන්න පුළුවන් පදනම මොකද්ද විභජන පදනම මොකද්ද අපිට දීලා තියෙන වතර පදනම් මෙතන යන්ත්‍ර උපකරණ වටිනාකම තිබෙනවා බිම් ප්‍රමාණයේ සේවක සංඛ්‍යාව ඍජු සමපැය යන්ත්‍රශය බෙදීම සඳහා සුදුසු පදනම මොකද්ද යන්ත්‍ර අගය යන්ත්‍ර වටිනාකමනේ යන්ත්‍ර වටිනාකම තුන 1250යි 750යි 50යි තොර 1250යි 750යි මේක 50න් බෙදනකොට 50ව 1යි 700 තියෙනවා 50ව කීයක්ද 14ක් නේද 14යි මෙතන තියෙනවා 50න් බෙදුවාම එතකොට 2යි 50ව 5යි 25ක් නේද 50ව 25ක් නේ 1250 කියන්නේ නේද 50ව 10යි 500යි 50ව 20ක් 10යි තව 5ක් 250 250 එහෙනම් අනුපාතය 25ට 14ට 1 යන්ත්‍ර වටිනාකමනේ යන්ත්‍රාගය අපි මෙහෙම කියමු යන්ත්‍රශය බෙදන පදනම යන්ත්‍රාගය
අනුපාතය ආවේ කීයද? 25ට 14ට 1. 25ට 14ට 1. 25 14යි 39 1යි 40යි. ඒතර 40න් බෙදලා උත්තරේ ගන්න ඕනේ. 200 බෙදනවා 200 බෙදන්න ඕනේ 40න්. 40න් බෙදුවාම 20 බෙදීම 4 5යි නේද? 240 බෙදුවා 5නේ. ඒතර 5 ගානේ 25ක්. A අංශයට B අංශයට. C අංශයට යන්ත්‍ර තියෙනවා මේ ගණනේ. සේවාංශයට යන්ත්‍ර තියෙනවා. මොනවා සුළු උපකරණ ඇති නේද? ඒතර 240න් බෙදුවාම 5යි. 5 වැඩි කිරීම 25. 25 5ක් කීයද? 125 A අංශයට. B අංශයට 25ව 14ක්. 25ව 10ක් 250යි 4ක් 100. ඒතර පහයි 5 වැඩි කිරීම 14 නේ 5 වැඩි කිරීම 14 5 14ක් කියන්නේ 70යි ඊළඟට සේවා අංශයට 5 වැඩි කිරීම 1 5යි මොන යන්ත්‍රශය 200ක් තිබුණා විභජනය කළාම යන්ත්‍රාගය කියන පදනම අනුව 25ට 14ට 1 125 70යි 5 එකතු කළාම 200 එනවා නේද හොඳයි ඊළඟ අයිතමේ මොකද්ද කුලී වරිපණම් විදුලිය 150ක් තියෙනවා. කුලී වරිපණම් විදුලිය. ඔක්කොම තියෙන සංඛ්‍යාව කීයද? 150ක් තියෙනවා. දැන් කුලී වරිපණම් විදුලිය මේ තුනම බෙදන්න පුළුවන් සුදුසු අනුපාතය මොකද්ද? කුලී ගෙවල් කුලිය වරිපණම් විදුලිය මේ තුනම බෙදන්න පුළුවන් මොකද්ද? බිම් ප්‍රමාණය නේද? බිම් ප්‍රමාණය ගත්තාම තියෙනවා 30000ට 15000ට 5000 බින්දුව තුන අයින් කරන් ගියොත් 30ට 15ට 5 තව සුළු කළාම 5 වරක් 1යි 5 වරක් 3යි 5 වරක් 6යි 6 3 1 නේද 6 5 වරක් 6යි 5 වරක් 3යි 5 වරක් 1යි 6 3ට 1 නේ අනුපාතය බිම් ප්‍රමාණය 6ට 3ට 1 අනුපාතය ලියන පදනම බිම් ප්‍රමාණය අනුපාතය 6ට 3ට 1 6 3යි 9 1යි 10යි. તો 150 10න් බෙදුවම 15යි. 15 ඒවා 6ක්. ඒ අංශයට 90යි. B අංශයට 15 ඒවා 3ක් 45යි. C අංශයට 15 ඒවා 1ක් 15යි. එකතුව 15යි 45යි 60යි 90යි 150 හරි. මේ වගෝතා පොඩ්ඩක් දික් වෙන්නට ඕනේ. අපි හදාගම යනුව ඊළඟට තියෙනවා සේවක සුබ සාධන වියදම් නේද? ඊළඟ එක සේවක සුබ සාධන. ඉලක්කම කීයක් තියෙනවද? 100යි. ඉලක්කම 100ක් තියෙනවා. සේවක සුබ සාධන වියදම බෙදන්න පුළුවන් සුදුසු පදනම මොකද්ද මේ අභ්‍යාසයේ? සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව තියෙනවා 30යි 15යි 5යි. සුළු කළාම 5 වරක් 1යි 5 වරක් 3යි 5 වරක් 6යි. ඒකත් 6ට 3ට 1 නේ 6ට 3ට 1 සේවක සංඛ්‍යාව තමයි පදනම නේද? පදනම සේවක සංඛ්‍යාව 6ට 3ට 1 6 3 1යි 10යි. 110න් බෙදුවම 10යි 10ව 6ක් 60යි 10ව 3ක් 30යි 10ව 1ක් 10යි. ඔන්න අපි ප්‍රාථමික විභජනය ප්‍රතිපාදනය හා ප්‍රාථමික විභජනය කළා. උඩ තියෙන වියදම් තුන ප්‍රතිපාදනය ඊට පස්සේ තුන ප්‍රාථමික විභජනය. දැන් බලමු ප්‍රාථමික විභජනයෙන් පස්සේ එක් එක් පිරුවේ මධ්‍යස්ථානයේ අවසාන එකතුවන් කීයද කියලා. සමස්ත එකතුව ගත්තාම 5යි 5 4යි 9යි 9 3 12යි 5 17යි එකක් ඉතුරුයි 4යි 6යි 8යි 9යි 10යි 1075යි එකතුව. ඒ අංශය 5යි 5යි 10යි එකක් ඉතුරුයි 8 4 12යි 13යි 14යි 16යි 9යි 25යි 6යි 31යි 3ක් ඉතුරුයි 3 2යි 5යි 6යි 7යි 710යි. B අංශය 5යි 9යි 15යි 16යි 7යි 23යි
4යි 27යි 3යි 30යි 305යි. C අංශය 5යි 10යි 15යි 20යි දෙකක් ඉතුරුයි 2යි 3යි 4යි 5යි 6යි 60යි. දැන් බලන්න මේ ඉලක්කම් තුනේ එකතු 1075ට සමාන වෙන්න ඕන. දැන් බලමු එකතු කරලා හරිද කියලා ගණකයන්ත්‍රයක් ආධාරයෙන්. මේ 710 305 60යි නේ එකතු කරලා බලමු. 710 ධන 305 ධන 60 එකතුව 1075 හරි නේද? හොඳයි. එහෙනම් අපි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අපෙන් අහලා තියෙන දේ හරි. ඒ කියන්නේ වියදම් පොදුකාර්ය පිරිවැය විභජන පත්‍රය. ප්‍රතිපාදනය කළ හැකි වියදම් ප්‍රතිපාදනය කළා. ප්‍රතිපාදනය කළ නොහැකි වියදම් සාධාරණ පදනමක් මත බෙදුවා. ඒ තමයි ප්‍රාථමික විභජනය. ප්‍රශ්න දෙවෙනි කොටසෙන් අපි අහන්නේ මේ සේවාංශයේ ක්‍රැස් කරගත් පොදුකාර්ය පිරිවැය නැවත නිෂ්පාදනාංශ අතර බෙදීමේ පත්‍රය. ඒ කියන්නේ ප්‍රතිවිභජන පත්‍රය. ඒ ඕන මේකම දික් කරගන්න පුළුවන් වෙනම හදන්න පුළුවන්. මම මේ ගානෙත් වෙනම හදනවා වෙනම අහලා තියෙන නිසාවෙන් අපි ඒක නම් කරමු පොදුකාර්ය පිරිවැය ද්විතීයික විභජන පත්‍රය. ඒකත් රුපියල් 1000 වලින්. මේ ආයතනයේ අරකම තමයි පදනම එකතුව නිෂ්පාදනාංශ AB සේවාංශ C. හරි නේද? හරි. දැන් මේ ප්‍රතිවිභජනය සඳහා අපි භාජනය කරන්නේ මොකද්ද? අර ප්‍රාථමික විභජනයෙන් පසු ලබාගත් පොදුකාර්ය පිරිවැය නේද? පිරිවැය තමයි අපි ලියන පොදුකාර්ය පිරිවැය. බලමු. මුළු එකතුව 1075ක් තියෙනවා. මුළු එකතුව 1075යි. දැන් බලන්න එක් එක් අංශ වලට දාලා පොදුකාර්ය පිරිවැය කිය 1000 වලින්. 710 305යි 60යි නේ. 710යි A 305යි B 60යි C. අපි නැවත පරීක්ෂා කරලා බලමු. 710 305යි 60යි. දැන් අපි ප්‍රතිවිභජනය කරමු සේවාංශය. එම ලියමු. ප්‍රතිවිභජනය සේවාංශනේ සේවා. එන C නේද? හරි. සේවාංශයේ පොදුකාර්ය පිරිවැය තියෙනවා 60ක්. 60 කියන්නේ 60000ක්. එය අනෙක් අංශ අතර බෙදා හැරීම සිදු කිරීමේ අනුපාතය ගණනේ සඳහන් වෙනවා නේ. සේවා දෙපාර්තමේන්තුව නිෂ්පාදන දෙපාර්තමේන්තුවන්ට සමානව සේවා සපයයි. සමානව සේවා සපයනවා කිව්ව නිසා සේවා දෙපාර්තමේන්තුවේ පොදුකාර්ය පිරිවැය නිෂ්පාදනාංශ අතර බෙදන්න ඕන කොහොමද? සමසමව. ඒ කියන්නේ එකට එක නේද? එකට එක තමයි පදනම. එකට එක. සේවාංශ බෙදන්නේ පදනම එකට එක සමසමෝනේ. ඒතර සේවාංශයේ තියෙනවා 60ක්. તો C සේවාංශය 60 අපි ඉවත් කරනවා. මේ 60 නිෂ්පාදනාංශ A හා B අතර බෙදෙනවා සමසමව. ඒ කියන්නේ 30ක් A අංශයට 30ක් B අංශයට. ඒ අනුව දැන් පුළුවන් ප්‍රතිවිභජන පත්‍රය වල අවසාන ප්‍රතිඵලය ගන්න මේ විදිහට සමස්ත එකතුර වෙනස් වීමක් නැහැ ප්‍රතිවිභජන නිසා 1075යි. දැන් ඒ අංශය 710යි 30යි 740ක් එනවා. B අංශය 305යි 30යි 335ක් එනවා. C අංශය අහෝසි වෙනවා. අවසානයේ පොදුකාර්ය පිරිවැය එක්රැස් වෙලා තියෙන A අංශයට 740යි B අංශයට 335යි ඒ දෙක එකතු කළාම 1075 හරි. ඔන්න ප්‍රශ්නේ දෙවෙනි කොටසෙන් අපෙන් අහලා තියෙන දේ හරි. මොකද්ද? පොදුකාර්ය පිරිවැය ප්‍රතිවිභජන පත්‍රය. දැන් ද්විතීයික විභජන පත්‍රය. ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අපෙන් අහනවා පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතයන් හොයන්න A අංශයට හා B අංශයට. අන්තර්ග්‍රහණය කරන්නේ කියලා අපිට කියන්නේ මොකද්ද පදනම? ඒ තියෙන්නේ අන්තර්ග්‍රහණය කරන්න කියලා කියන්නේ ප්‍රශ්නේ අයන්න සඳහා වන උත්තරය අපිට කියලා තිබුණා ගානේ පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සොයන ආකාරය නේද? එහෙම කිව්වා. අයන්න ඉතින් ඍජු ශ්‍රම පැය පදනම මත A හා B අංශ අතර පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය සොයන්න කරනවා. ඍජු ශ්‍රම පැය පදනම අනුව. ඒ කියන්නේ අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කරන ඍජු ශ්‍රම පැය අනුව. ඉතින් මුළු පොදුකාර්ය පිරිවැය බෙදීම ඍජු ශ්‍රම පැය නේද? හරි. එහෙනම් අපි අන්තර්ග්‍රහණ අනුපාතය හොයමු ඍජු ශ්‍රම පැය අනුව. તો ඍජු ශ්‍රම පැය ප්‍රමාණය ගණනය දෙනවද නැද්ද බලන්න. දෙනවා. ඉතින් ඍජු ශ්‍රම පැය 37000 33500 දෙනවා නේද? අපි එහෙම දාගමු. අන්තර්ග්‍රහණ අනුපාතය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය බෙදීම ඍජු ශ්‍රම පැය. දැන් මෙතෙන්දී හරි කල්පනා වෙනුනේ දහස් ගණන් වලින් සංඛ්‍යා හැදුවාගේ නෙමෙයි අන්තර්ග්‍රහණ අනුපාතය ගන්නකොට එක්කෝ
සම්පූර්ණ සංඛ්‍යාව ලියන්න උඩ යට දාන සංඛ්‍යා දෙකම සම්පූර්ණ සංඛ්‍යා. නැත්නම් දහස් කරන දෙකෙම දහස් කරන්න ඕනේ. එකක දහස් කරලා අනිත් එක සම්පූර්ණ සංඛ්‍යාව ලියලා හරියන්නේ නැහැ. හරිනේ එහෙම වුණොත් උත්තරේ විකෘති වෙනවා. ඒතර මෙතෙන්දි මතක තියාගන්න නම් ඒ අංශයේ පොදුකාර්ය පිරිවෙ 740. 740 කියන්නේ ඇත්තම කියනවා 740 නෙමෙයි තව බින්දුනක් එකතු වෙනවානේ. 740 නෙමෙයි තව බින්දුනක් එකතු වෙනවා. ඔන්න ඍජු නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙ බෙදීම ඍජු ශ්‍රම පැය. ඒ අංශයේ ශ්‍රම පැය කීයක් තියෙනවද? අභ්‍යාස දෙනවා. ඒ අංශයට අදාළ ඍජු ශ්‍රම පැය ගණන මෙතන ඍජු ශ්‍රම පැය ගණන 37000යි. එහෙනම් 37000න් බෙදන්න ඕනේ. හරිනේ? එමෙතන මෙතන 740 දානවා මෙතන දානවා 37. හරිනේ? උතර 7,40,000 බෙදීම 37,000 නේද? උතර මේක සුළු කළා උත්තරේ කීයද රුපියල්? මේ බින්දුව කැපුණා 740 බෙදීම 37. 740 37න් බෙදන්න. 740 බෙදීම 37 නේද? උත්තරය 20යි. ඒ කියන්නේ ශ්‍රම පැයක පොදුකාර්ය පිරිවේ අන්තර්ගත අනුපාතය රුපියල් කීයද? 20යි. ඒ කියන්නේ අපි ශ්‍රම පැයට පදනම් කරගත්තාම පොදුකාර්ය පිරිවේ එක ශ්‍රම පැයක් යනවා. ඒ අංශයේ ශ්‍රම පැයක් කියලා කියන්නේ නේද? පොදුකාර්ය පිරිවේ වශයෙන් ගත්ත රුපියල් 20ක්. ඒ අංශයේ පැයක් වෙනවා කියන්නේ පොදුකාර්ය පිරිවේ රුපියල් 20යි. ඊට පස්සේ B අංශයට පියමු. B අංශයේ පොදුකාර්ය පිරිවේ කීයද? 335යි 10 වලින් තව බින්දුවක් එකතු කරන්න ඕනේ. බෙදීම කීයද? B අංශයේ ඍජු ශ්‍රම පැය ගණන දෙනවා 33500 නේද? 33500. අස්සන්ට කැපෙන ඉලක්කමක් එන්නේ බලන්න 3,35,000 බෙදීම 33500. 10 උත්තරේ නේද? 3,35,000 බෙදීම 33,500. උත්තර රුපියල් 10 නේද? කියන්නේ B අංශයේ ශ්‍රම පැයක් යන රුපියල් කීයද? 10යි. ඍජු ශ්‍රම පැයක් කියන රුපියල් 10යි. ඒ අංශේ නම් රුපියල් 20යි. ඔන්න අන්තර්ගාන අනුපාතයන් හෙව්වා. ප්‍රශ්නේ අයන්න කියන කොටසේ අපෙන් අහලා තියෙන උත්තර තුනක් දැන් අපි උත්තර තුන අපි ගණනය කළා නේද? ප්‍රාථමික විභජන පත්‍රය, ප්‍රතිවිභජන පත්‍රය සහ පොදුකාර්ය පිරිවේ අන්තර්ගාන අනුපාතයන්. දැන් අපි යමු ප්‍රශ්නේ ආ කොටසට. ආ කොටස මම නැවත කියවන්නම්. මොකද ආ කොටසෙන් කිව්වේ බලන්න. ආ කොටස මෙතන ඉහත අයන්නේ සඳහන් බැසිල් සමාගමට ඇනෝමක් ලැබෙනවා. හරිද? ඒ ඇනෝමයට අදාළ භාණ්ඩ සඳහා වන විස්තර ප්‍රතිනවා පිරිවෙ විස්තර ඍජු ද්‍රව්‍ය වෙනවා M1 හා M2 මේ ඒකක පිරිවෙ විස්තර දෙන්නේ ඍජු ශ්‍රමයේ ඍජු වෙනත් වියදම් දෙනවා. ඍජු ශ්‍රමයේ පැයකට A දෙපාර්තමේන්තුව පැය 8ක් ගන්නවා පැයකට 80 ගානේ B දෙපාර්තමේන්තුව පැය 6ක් ගන්නවා පැයකට 60 ගානේ ඍජු වෙනත් වියදමුත් තියෙනවා. නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙ ඍජු ශ්‍රම පැය පදනම අනුව අපි අන්තර්ගාහණය කළේ. අපි හොයාගත්ත අන්තර්ගාන අනුපාතය නේද? රුපියල් 20යි රුපියල් 10යි කියලා. ඒ වගේම නිෂ්පාදන පිරිවෙයට 10ක ලාභයක් සහිතව භාණ්ඩ අලෙවි කිරීමක් කරනවලු. ඒ අනුව අපෙන් ඉල්ලනවා පාසඳාන අයිතමෙන් දක්වමින් ඇනෝම සඳහා වන පිරිවෙය පත්‍රයක් සාදන්න. පිරිවෙය පත්‍රය කියන්නේ මොකද්ද? පිරිවෙය සකස් වූ ආකාරය දක්වන පත්‍රිකාව. ප්‍රාථමික පිරිවෙය කොච්චරද? ද්‍රව්‍ය පිරිවෙය කොච්චරද? ඒ කියන්නේ ද්‍රව්‍ය පිරිවෙය, ශ්‍රම පිරිවෙය වෙනත් වේදම් හා ප්‍රාථමික පිරිවෙය හැදුණු ආකාරය, පොදුකාර්ය වියදම් හැදුණු ආකාරය දක්වන පත්‍රිකාව. හරි නේද? හරි. දැන් එතකොට අපෙන් අහන්නේ දැන් මෙතන අපිට ගණනය කරන්න වෙන්නේ ඒකක එක නේද මිලනේ. මේ තියෙන ඔක්කොම ඒකකයකට අදාළව ඇනෝම ඒකකය සඳහා ලැබෙනවා කියලා නැහැ. අපි එක ඒකකයක තමයි ප්‍රාථමික පිරිවෙය, පොදුකාර්ය පිරිවෙය සහ විකුණුම් මිල ගණනය කරන්න වෙන්නේ. ඒකක එක නේද? හරි. එහෙනම් අපි යමු මේ ආකාරයට උත්තරය හොයන්න. ආයන්න පිළිතුරු. ප්‍රාථමික පිරිවෙය. ඒතර අපි අර්ථ මෙහෙම ගන්නවා. ඒකක එක කියලා දෙලා ඉඳගම රුපියල් දහස් වලින් සංඛ්‍යා රුපියල් කියලා දාමු. දහස් වලින් නෑ රුපියල් වලින් එක කියලා අපි හොරන්නේ නේද? හරි. ඉතින් මුලින්ම ගමු
ඍජු ද්‍රව්‍ය පිරිවැය මෙතන ගාන කියන විදියට මේ භාණ්ඩේ නිපදවීම සඳහා ඍජු ද්‍රව්‍ය ඕන කරනවා භාණ්ඩ ඒක ද්‍රව්‍ය වර්ග දෙකක් ඕන කරනවා M1 සහ M2 කියලා නේද M1 M2 නේද ඍජු ද්‍රව්‍ය අපිට ඕන කරන M1 රුපියල් 400ක් යනවා M2 රුපියල් 250ක් යනවා නේ අපිට එහෙම ලියමු M1 M2 කියලා M1 රුපියල් 400යි M2 රුපියල් 250යි ඍජු ද්‍රව්‍ය ඔක්කොම එනවා 650ක් හරිද ඊළඟට ඍජු ශ්‍රමය මෙතන ඍජු ශ්‍රමයත් අපිට වැය වෙනවා අංශ දෙකෙන්ම ඍජු ශ්‍රමය අංශ දෙකෙන්ම අදාළ වෙනවා මේ බා ඍජු ශ්‍රමය A දෙපාර්තමේන්තුවෙන් පැය 8යි පැයකට 80යි B දෙපාර්තමේන්තුව පැය 6යි පැයකට 60යි කියලා අපි මෙහෙම ගමු මේකෙත් 80යි පැය 80යි පැය 8ක් නේද A දෙපාර්තමේන්තුව ඍජු ශ්‍රමය AB A දෙපාර්තමේන්තුව පැයකට 80 ගානේ පැය 8ක් තොර 640ක් වෙනවා A දෙපාර්තමේන්තුවේ ඍජු ශ්‍රමය B දෙපාර්තමේන්තුව බලන්න කොච්චරද කියලා B දෙපාර්තමේන්තුව වැය කරනවා පැය 6ක් පැයකට 60 බැගින් පැය 6ක් පැයකට 60 බැගින් 60 ගානේ 6ක් 6 වරක් 360ක් නේද එහෙනම් ඍජු ශ්‍රමයේ තියෙන ඔක්කොම ගත්තාම බිඳුවයි 6 අතර 10 එකක් ඉතුරුයි 1000ක් නේද ඍජු ශ්‍රමයේ 1000ක් තියෙනවා ඊළඟ ඍජු වෙනත් වියදම් ඊළඟට තියෙනවා ඍජු වෙනත් වියදම් ගාන දෙනවා අපිට ඒකකයක රුපියල් කීයයි කියලාද රුපියල් ඍජු වෙනත් වියදම් දෙනවා ඒකක රුපියල් 30ක් නේද එහෙනම් ඔන්න අපිට දැන් ඒකකයක ප්‍රාථමික පිරිවැය පැහැදිලිව දක්වන්න පුළුවන් ඍජු වෙනත් වියදම් රුපියල් 30ක් එනවා යන ඒකකයක ප්‍රාථමික පිරිවැය එනවා රුපියල් කීයක්ද 0.538යි 6යි 1680ක් හරිද බලන්න ප්‍රාථමික පිරිවැයට ආව ඍජු ද්‍රව්‍ය පිරිවැය M1 400 M2 250යි නේද M2 250නේ නැවත පරීක්ෂා කරලා බලමු ඔව් 250යි නේ ඒතර ප්‍රාථමික පිරිවැය ඔක්කොම ද්‍රව්‍ය පිරිවැය එනවා 650ක් ද්‍රව්‍ය පිරිවැය 650යි ශ්‍රම පිරිවැය දෙපාර්තමේන්තු දෙකෙම ශ්‍රමය වෙනවා ඒ දෙපාර්තමේන්තුවේ පැය 8ක් පැයකට 80 ගානේ 640ක් B දෙපාර්තමේන්තුවෙන් පැය 6ක් පැයකට 60 ගානේ රුපියල් 1000ක් එනවා එතන එකතුව ඊට අමතරව ඍජු වෙනත් වියදම් 30යි ඔක්කොම එකතුව 1680යි ඊළඟට ඔය ඇවිල්ලා තින්නේ ඔය මොකද්ද ප්‍රාථමික පිරිවැය ඊට පස්සේ අපි ගමු ඒකකයක අන්තර්ග්‍රහණයක පොදු කාර්ය පිරිවැය නේද? ඒතර අපිට මුළු පිරිවැය හොයාගන්න පුළුවන් නේද? අන්තර්ග්‍රහණයක පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය මෙහෙමයි ගන්නෙ. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. A අංශය B අංශය. දැන් මේ ගණන අපිට දීලා තියෙනවා මේ බලන්න එක ඒකකයක් නිපදවීම සඳහා දැන් අපි අන්තර්ග්‍රහණය කළ පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය හොයාගත්තා නේ කීයද A අංශය රුපියල් 20යි B අංශය 10යි. එහෙනම් දැන් බලන්න A අංශයේ භාණ්ඩයක් නිපදවීමට පැය කීයක් ගන්නවද ශ්‍රම පැයට අපි අනුපාතනය කරේනේ. ඒතර අපි ගානේ තිබුණා අපි දැන්ටමත් දන්නවා A අංශයේ භාණ්ඩයක් නිපදවන්න ශ්‍රම පැය කීයක් ගන්නවද ඉතින් A අංශය ගන්නවා පැය 8ක් නේද? පැයකට පොදු කාර්ය වියදම රුපියල් 20යි. B අංශයේ පැය 6ක් ගන්නවා. පැයකට පොදු කාර්ය පිරිවැය රුපියල් 10යි ආවෙනේ. එහෙනම් 20 8කුයි 10 6කුයි නේද? 20යි 10යි නේද? එහෙනම් ඒ අංශය පැයකට රුපියල් පොදු කාර්ය පිරිවැය 20යි පැය 8ක් යනවා. 20 වරක් 8 160යි
B අංශය පැයකට 10යි පැය 6ක් යනවා. 60යි. එහෙනම් පොදුකාර්ය පිරිවැය ඔක්කොම එනවා 160යි 60යි 220ක්. එහෙනම් භාණ්ඩයේ මුළු පිරිවැය එනවා නිෂ්පාදන පිරිවැය එනවා 0.8 2 10 එකක් ඉතුරුයි 6 2 7යි 7යි 2 9යි 1900යි. එම නිසා නිෂ්පාදන පිරිවැය. හරිද? මෙන්න ප්‍රාථමික පිරිවැය 1680යි අන්තර්ග්‍රහණය කළ පොදුකාර්ය පිරිවැය එනවා 220ක්. ඒ අංශය 160ක් B අංශය රුපියල් 60ක් වශයෙන්. මොකද ඒ අංශයේ පැයක පොදුකාර්ය ශ්‍රම පැයක පොදුකාර්ය පිරිවැය රුපියල් 20යි පැය 8ක් ගත වන නිසා 28ක් 160යි. B අංශය රුපියල් 10යි පැයක පොදුකාර්ය පිරිවැය පැය 6ක් යනවා රුපියල් 60යි. ඔක්කොම මුළු පොදුකාර්ය පිරිවැය 220යි. ඒ අනුව ප්‍රාථමික පිරිවැය සමග එකතු කළාම මුළු නිෂ්පාදන පිරිවැය එකක කීයද? 1900යි. හරි නේද? හොඳයි. ප්‍රශ්නේ ඊළඟ කොටසෙන් අපෙන් අහන්නේ අපේක්ෂිත විකුණුම් මිල. විකුණුම් මිල ගන්න කියන්නේ කොහොමද? නිෂ්පාදන පිරිවැයට 100 කීයක ලාභයක් තබා ගන්නවා කියලා ගාන කිව්වේ. ගාන කිව්ව මේ බලන්න. නිෂ්පාදන පිරිවැයට 10ක ලාභාන්තිකයක් එකතු කරලා තමයි භාණ්ඩයේ විකුණුම් මිල තීරණය කරන්නේ. එහෙනම් අපි ගමු මෙහෙම භාණ්ඩයේ විකුණුම් මිල මෙහෙමයි ගන්නේ. ඊළඟ මෙහෙම නිෂ්පාදන පිරිවැය කීයද රුපියල් 1900යි එකතු කළා ලාභය 10ක්. කියන්නේ 190ක්. 1910 කියන්නේ 190යිනේ. එහෙනම් විකුණුම් මිල වෙන මේ ගන්න. 0.9යි 9යි 10යි විකුණුම් මිල. අපේක්ෂිත විකුණුම් මිල මේ ඒකක එක අපේක්ෂිත විකුණුම් මිල රුපියල් කීයද? 2090යි. පැහැදිලිද? හොඳයි. දැන් බලන්න මේ ප්‍රශ්නේ නැවත බලන්න මුලින් දැන් අපි දැන් කරපු දේවල් වෙන අහලා තිබුණේ ප්‍රශ්නේ කොටස් අයන්න ආයන එක කොටස් දෙකක් තිබුණා. අයන්න අහලා තිබුණා උත්තර 3ක්. එක පොදුකාර්ය පිරිවැය විභජන පත්‍රය අපි විභජනය කළා. දෙක සේවාංශවල පොදුකාර්ය ප්‍රතිවිභජනය කළා. 3 ශ්‍රම පැය පදනම අනුව අන්තර්ගත අනුපාතය සොයාගත්තා. ඒ ආයන්නට දාලා. ආයන්න බැසල් සමාගමට ලැබුණු ඇනෝමට අනුව ඒකක එක ප්‍රාථමික පිරිවැය ගණනය කළා. ඍජු ද්‍රව්‍ය තිබුණා වර්ග දෙකක් 650ක්. ඍජු ශ්‍රමයේ තිබුණා අංශ දෙකේම 10ක්. ඍජු වෙනත් වියදම් සමග 1680ක් ආව ප්‍රාථමික පිරිවැය. පොදුකාර්ය පිරිවැය ආව අංශ දෙකෙන්ම ඒ අංශයෙන් 160ක් B අංශයෙන් 60ක් ඔක්කොම 220ක් මුළු නිෂ්පාදන පිරිවැය 1900යි. විකුණුම් මිලාවේ පිරිවැයට 10ක ලාභයක් සහිතව. පිරිවැය 1900 10ක 190යි මුළු විකුණුම් මිල 2090යි. ওই විදිහට තමයි ප්‍රශ්නෙට පිළිතුර සම්පූර්ණ වෙන්නට ඕනේ. හොඳයි අපි ඉදිරි ඒකකයේ තුලිනුත් තවදුරටත් මේ පොදුකාර්ය පිරිවැය සම්බන්ධ පොදුකාර්ය පිරිවැය බෙදාහැරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ අභ්‍යාස සාකච්ඡා කරමු.